වස්සාන ධර්ම දේශනා යම්කිසි පැවිද්දෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා නම් අන්නේ විදර්ශනාව ප්‍රගුණ කරන භික්ෂුව, අන්නේ විදර්ශනාවට හිත් යොමු කරන භික්ෂුව තණ්හාව දුරු කරනවා. තණ්හාව දුරු කළ උතුමෙක් තමයි හරියටම අරටුව ගත්ත කෙනා බවට පත් වෙන්නේ. ඒ කෙනා තමයි ධර්මය නිවැරදිව ග්‍රහණය කළා වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නනවා අරටුව ඕන නම් අරටුව කියලා හිතලා අතුදලු අරන් යන මිනිස්සු ඉන්නවා. අතුදලු අරන් ගියාට පින්වත්නි අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න බෑ. පොත් අරගෙන යනවා අරටුව කියලා හිතලා. අරටුව කියලා හිතලා සුඹුල අරගෙන යනවා. අරටුව කියලා හිතලා එළය අරගෙන යනවා. අරටුව කියලා හිතලා අරටුව හඳුනගන්නේ නැතුව වෙන වෙන දේවල් අරගෙන ගියා කියලා කිසිසේත්ම පින්වත්නි ඒ කෙනා අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට විවිධ අය මං රහත් වුණා, මම බුදු වුණා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි හරියටම අරටුව ගත්තද නැත්නම් අරටුව කියලා හිතලා අතුදලු අරන් ගියාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඩුබායිහි සේවය නියුතු LD දයානී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ රාජාංගනය යාය 7 සාලිය වැව හන්දියේලුවිනේ පදිංචි සඳුනි එරන්දිමා දියණියගේ ජුලි මාස 23 වන දිනට යෙදෙන්නා වූ 21 වන ජන්මදිනය නිමිත්තෙන් ඇයට සෙත්පතා ලක්වැසි ලෝවැසි සෑම හිතසුව පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඇසලපුර පසළොස්වක පොහෝ දිනේදී ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පරේයම්බාටකාරාමි වනසණ්ඩම්හි භද්දියෝ සමූලං තණ්හං අබ්බුයිහ තත්ත බද්ධෝ ජයායති රමන්තේකේ මුතිංගේහි වීනාහි පනවේහිච අහංච රුක්ඛ මූලස්මින් රතෝ බුද්ධස්ස ශාසනේ බුද්ධෝච මේ වරං දජ්ජාසෝච ලබ්භේත මේ වරෝ ගන්හේත් හං සබ්බ ලෝකස්ස නිච්ඡං කාය ගතා සතින් යේමං රූපේන පාමින්සු යේච ഘോഷේන අන්වගෝ ඡන්දරාග වසුපීතාන මං ජානන්ති තේ ජනා අජ්ජත්තං ච න ජානාති බහිද්ධා ච න පස්සති සමන්තා වරනෝ බාලෝ සවී ഘോഷේන වුයිහති අජ්ජත්තං ච න ජානාති බහිද්ධා ච විපස්සති බහිද්ධා ඵල දස්සාවි සෝපි ഘോഷේන වුයිහති අජ්ජත්තං ච පජානාති බහිද්ධා ච විපස්සති අනාවරණ දස්සාවි නසෝ ഘോഷේන වුයිහති
ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව ඇසළ පුරපසළොස්වක පොහෝදා වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඩුබායිහි සේවයේ නියුතු LD දයානි මහත්මිය ඇතුළු පවුලේ පින්වත් කොයි කවුරුත් එකට එකතු වෙලා මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ රාජාංගණය යාය 7 සාලිය වැව හන්දිය ලිපිනේ පදිංචි සඳුනි එරන්දිමා දියණියගේ ජූලි මාසේ 23 වන දිනට යෙදෙන 21 වන ජන්මදිනය නිමිති කරගෙන ඇයට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ උතුම් අරමුණු මූලික කරගෙනයි මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දෙසූ ඒ උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරන්න දැඩි වීරයක් තිබිය යුතුයි. ඒ වීරය උපදවා ගන්නට බුදුරජාණන් වහන්සේ අපට අනුගමනය කළ යුතුයි කියලා මතක් කළ කාරණයක් තමයි ගමන වීති පච්ච වෙක්ඛනතා කියලා කියන්නේ. ගමන වීති පච්ච වෙක්ඛනතා කියන වචනේ තේරුම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කිරීම. අපි දන්නවා බුදු පසේබුදු මහරහතන් වහන්සේලා කියලා කියන්නේ සසර ගමන අවසන් කළ උතුමන්. ඒ උතුමන් වහන්සේලා තමන්ගේ සංසාර ගමන අවසන් කිරීම සඳහා අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව අපි හැමෝම විමසනවා නම් සොයා බලනවා නම් ඒ මග ආදර්ශයට අරගෙන අපිත් ඒ මග අනුගමනය කරනවා නම් කාටත් ඒ පරම සැනසුම සලසා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ සඳහා මහෝපකාරී වන බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ග අතර කෙලෙස් ප්‍රහීන කළ රහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය පිළිබඳව උන්වහන්සේලා දේශනා කළ කරුණු පිළිබඳව තේර තේරී ගාථාවල බොහෝ සෙයින් අපට දකින්න ලැබෙනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සසර දුකින් එතර වුණු සියලුම කෙලෙස් ප්‍රහීන කළ ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේ පිළිබඳවයි. ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට උන්වහන්සේ සංසාර ගමන තුල නිවන අපේක්ෂා කරමින් විවිධ පුණ්‍ය ප්‍රතිපදාවන් කුසල කර්මයන් සිදු කරමින් පැමිණිලා තිබෙනවා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ හංසවතී නුවර බොහෝ ධනවත් පවුලක ලකුණ්ඨක භද්දිය හාමුදුරුවෝ එදා ඉපදුනා. එදා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අතර මිහිරි හඬින් ධර්මදේශනා පවත්වන භික්ෂූන් අතරේ එක භික්ෂූන් වහන්සේ නමක් අග්‍රස්ථානයේ තබනවා දැකලා ඒකට කියනවා මංජුස්සර භානී කියලා. මිහිරි හඬින් ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා අතරේ අගතනතුරු එක් භික්ෂූන් වහන්සේ නමක් ඒ මංජුස්සර භානී තත්වයට මිහිරි හඬින් ධර්ම දේශනා පවත්වන භික්ෂූන් අතරේ අග්‍රස්ථානයේ තියනවා දැකලා එදා ලකුණ්ඨක භද්දිය හාමුදුරුවන්ටත් උවමනාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාල සීමාවක මංජුස්සර භානී තෙරුන් වහන්සේ නමක් වෙන්න. ඒ ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන ඒ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමේ අභිලාෂයෙන් දාන සීල භාවනාදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ට අනුගතව කටයුතු කළා. ඒ අතරතුර එක්තරා කාල සීමාවක පුස්ස බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාල සීමාවේදී විසිතුරු පියාපත් සහිත කොවුලෙක් වෙලා උත්පත්තිය ලැබුවා. එදා මිහිරි අඹ ගෙඩියක් අරගත්තු මේ කොවුලා පුස්ස බුදුරජාණන් වහන්සේ දැකලා
බුදුරජාණන් වහන්සේට පූජා කළා නම් මොනතරම් හොඳද කියලා කල්පනා කරනකොට ඒ බව දැනගත්ත පුස්ස බුදුරජාණන් වහන්සේ මේ කොවුලා පුදන මිහිරි අඹගෙඩිය බාර ගැනීම සඳහා පාත්‍රය අතැතිව එලිමහනට වැඩියා. එදා විසිතුරු පියාපත් සහිත කොවුලෙක් වෙලා උත්පත්තිය ලබලා පුස්ස බුදුරජාණන් වහන්සේට මිහිරි අඹගෙඩියක් පූජා කරලා එයින් ලැබපු ආනිසංසයෙන් මිහිරි හඬක් තමන් වහන්සේට ලැබුණා. ඒ වගේම තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙදී මේ කාශ්‍යප බුදුන් වහන්සේ වෙනුවෙන් සෑයක් ඉදි කරනකොට ප්‍රධාන වඩුවා යෝජනා කළා මේ සෑය යොදුන් 7ක් උසට නිර්මාණය කරන්න. ඒ යොදුන් 7ක් උසට නිර්මාණය කරන්න හිතාගෙන හිටපු මේ සෑය යොදුන් 2කට මිටි කරලා සකස් කරන්න අනුබල දුන්නු නිසා මිටි වෙලා ඉපදුනා. බලන්න පින්වත්නි, කර්මී විපාක. හොඳ කර්ම කරනකොට හොඳ විපාක, නරක කර්ම කරනකොට නරක විපාක. පුස්ස බුදුරජාණන් වහන්සේට මිහිරි අඹගෙඩියක් පූජා කිරීමෙන් මිහිරි හඬ ලැබුවා. ඒ වගේම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරන්නට නියමිතව තිබුණු යොදුන් 7ක සෑය යොදුන් 2ක් දක්වා පහතට දමපු නිසා මිටි වෙලා උත්පත්තිය ලැබුවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ බද්දිය නමින් තමයි උත්පත්තිය ලැබුවේ. උන්වහන්සේ මිටි නිසා තමයි ලකුණ්ඨක කියන නම ලැබිලා තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා මේ ලකුණ්ඨක බද්දියට සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න උවමනාව ඇති වුණා. ඒ අනුව සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි දිවියට පත්වෙලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ පරිශීලනය කරමින් වැඩ ඉන්නකොට එක්තරා උත්සව දිනයක විශේෂ සිදුවීමක් සිද්ධ වුණා. එතකොට ලකුණ්ඨක බද්දී හාමුදුරුවෝ රහත් ඵලයට පත් වෙලත් නැහැ. මේ උත්සව සහිත දිනයක එක්තරා බමුණෙක් තමන්ගේ රථයේ ගණිකාවකුත් නග්ගගෙන වීතියේ ගමන් කරනවා. ඉතින් අපි දන්නවා මිටි මිනිස්සෙක් දැක්කහම මේ සමාජයේ මිනිස්සු විවිධ විහිළු කරනවා, අපහාස කරනවා. ඒ වගේම සිනාසෙමින් ඒ පිළිබඳව දකිනවා. අදත් එහෙමයි, එදත් එහෙමයි. ඉතින් මේ බමුණත් එක්ක රතේ නැගලා යන ගණිකාව ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ දැකලා මොකද කළේ? දත් ටික එළියට දාලා විරිත්තුවා. ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ තමන් දිහා බලලා දත් ටික එළියට දාලා විරිත්තන මේ ගණිකාවගේ දත් ටික දිහා බලාගෙන අට්ටික සංඥාව වැඩුවා කියලා සඳහන් වෙනවා. එතකොට ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ තමන්ට දත් එළියට දාලා විරිත්තපු ගණිකාවගේ දත් ටික බලාගෙන අට්ටික සංඥාව වැඩුවා. ඒ අට්ටික සංඥාව වඩලා අනාගාමී ඵලයටපත් වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න, තමන් දිහා බලලා විරිත්තන කෙනෙක් දිහා උනත් දැකලා හරියට බලන්න පුළුවන් නම් එයත් තමන්ට මහෝපකාරී වීම පිණිස හේතු වන කාරණාවක් වෙන්න පුළුවන්. ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ ඒ ගණිකාව කෙරෙහි කේන්තියක් ඇති කරගත්තේ නැහැ. එතුමියගේ දත් ටික දිහා බලාගෙන අට්ටික සංඥාවයි වැඩුවේ. ඒ වැඩීමෙන් අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කළ ධර්මයේ ශ්‍රවණය කරලා විදර්ශනාව ප්‍රගුණ කරලා කායගත සතිය වඩලා උන්වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. ඒ රහත් ඵලයටපත් වෙච්ච ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේ පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි, උන්වහන්සේගේ ශරීරය නිසා උන්වහන්සේ විවිධ අවස්ථාවලදී අවමානයට ලක් වෙලා තියෙනවා. මිටි සිරුර පිළිබඳව ලෝකයා විවිධ කතා කියලා තියෙනවා. ඒ වගේම මිහිරි හඬ පිළිබඳව අහලා බොහෝ දෙනෙක් වර්ණනා කරලා තියෙනවා. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ තමන් වහන්සේ විසින්ම දේශනා කරපු ගාථා කිහිපයක්
තේර ගාථාවල සත්තක නිපාති සඳහන් වෙනවා. ලකුණ්ඨක බද්ධියත් තේර ගාථාව තුල. මේ ගාථාව තුල ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ ජීවත් වෙනකොට විවිධ අපහාසයන්, නිന്ദා, ප්‍රශංසා මේව හැම දෙයක්ම මිනිසියෙකුට භුක්ති විඳින්න ලැබෙනවා. ඒවා ඉදිරියේ කම්පිත නොවි ඉන්න පුළුවන්කම තියනවා නම් ඒක තමයි වටින්නේ. රමන්තේකේ මුතිංගේහි වීනාහි පන වේහිච අහංච රුක්ඛ මූලස්මින් රතෝ බුද්ධස්ස ශාසන. මේ ලෝකේ සමහර මිනිස්සු වීණා වාදනයන්හි, සංගීත භාණ්ඩවල හඬට යොමු වෙලා ඒවට ඇලිලා වාසය කරනකොට මම බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි ඇලී වාසය කළා. බුද්ධෝච මේ වරන් දජ්ජා සෝච ලබ්භේත මේ වරෝ ගන්හේහං සබ්බ ලෝකස්ස නිච්ඡං කාය ගතා සති. ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා බුදුරජාණන් වහන්සේගෙන් තමන් වහන්සේට වරයක් හම්බුනොතින්, බුදුහාමුදුරුවෝ එහෙම වර දෙන්නේ නැහැ. නමුත් වරයක් දුන්නොතින් ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේ ඉල්ලනවා කියලා කියන්නේ මුළු ලෝක සත්වයාම නිතර කායගත සතියෙන් යුක්ත වේවා කියන පැතුම තමයි ඇති කරගන්නවා කියලා ඒ තේර ගාථාවේ සඳහන් වෙන්නේ. යේමං රූපේන පාමින්සු යේච ഘോഷේන අන්වගු ඡන්ද රාග වසූපේතා නමං ජානන්ති තේ ජනා. මං ගැන නොදත් මිනිස්සු මගේ රූපය පිළිබඳව කල්පනා කරලා අවමං කරනවා. ඒ වගේම මගේ මිහිරි හඬ පිළිබඳව කල්පනා කරලා ප්‍රශංසා කරනවා. බලන්න පින්වත්නි, මේ ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මොකක්ද? රහතන් වහන්සේ නමක් ඉදිරියේ ඒ රහතන් වහන්සේට දොස් නැගුවත්, රූපය ගැන කියලා මිටි කියලා හරි කළුයි කියලා හරි මොන විදියකට හරි අවමන් කළත් ඒ කිසිදු අවමානයක් බාරගන්නේ නැහැ. ඒ වගේම තමයි ප්‍රශංසාවන් සිද්ධ කරනවා නම් ඒ ප්‍රශංසාවත් උඩඟු වීම පිණිස බාරගන්නේ නැහැ. ඒක තමයි රහතන් වහන්සේ නමකගේ ස්වභාවය. දැන් අපි පිළිබඳව කල්පනා කරනකොට අපේ යම් කිසි අඩුපාඩුවක් දිහා බලලා අපිට යම් කිසි කෙනෙක් අවමන් කළොත්, දොස් පැවරුවොත්, වචනයක් කිව්වොත් අපි මොකද කරන්නේ? ඒ වචනය කියපු කෙනත් එක්ක ගැටෙන්න උත්සාහ කරනවා. නමුත් රහතන් වහන්සේලා කිසිසේත්ම ගැටෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි පිළිබඳව යම් කිසි කෙනෙක් ප්‍රශංසාවෙන් කතා කළොත් ඒ ප්‍රශංසා ඉදිරියේ අපි මොකද වෙන්නේ? උඩඟු වෙනවා. රහතන් වහන්සේලා එහෙම උඩඟු වෙන්නෙත් නැහැ. මේ නිന്ദා ප්‍රශංසා කියන දෙකම බාර ගන්න පුළුවන්, ඒවා ඉදිරියේ කම්පා නොවි ඉන්න පුළුවන් උත්තම චරිත තමයි නිකලෙස් මහරහතන් වහන්සේලා. ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේ ආරාමයේ වැඩ ඉන්නකොට පුංචි හාමුදුරුවරු ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේට කරදර කරනවා. උන්වහන්සේගේ කන් වලින් මිරිකනවා, විවිධ විහිළු කිරීම් මේව කරනවා. හැබැයි කිසිම දවසක ලකුණ්ඨක බද්ධිය මහරහතන් වහන්සේ කේන්ති ගත්තේ නැහැ. බොහොම ඉවසීමෙන් කටයුතු කළා. මේ පිළිබඳව අනෙකුත් භික්ෂුන් වහන්සේලාටත් ප්‍රශ්නයක් නැගුණා. මොකක්ද මේ ප්‍රශ්නය? ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවෝ මෙච්චර කරදර කරනවා, ඒත් කිසිම දවසක ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවෝ කෑ ගහන්න යන්නේ නැහැ. පුදුම ඉවසීමකින් වාසය කරන්නේ. අනිත් හාමුදුරුවෝ දන්නේ නැහැ ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවෝ රහත් වෙලා කියලා. ඉතින් මේ පිළිබඳව, මේ පුදුම සහගත කාරණය පිළිබඳව භික්ෂූන් වහන්සේලා කතා කර ඉන්නකොට දවසක් බුදුහාමුදුරුවෝ එතනට වැඩම කළා. බුදුහාමුදුරුවෝ වැඩම කරලා භික්ෂූන් වහන්සේලාගෙන් විමසනවා, මහණෙනි මම මෙතනට එන්න ඉස්සෙල්ලා මොනවද කතා කර හිටියේ? ඒ වෙලාවේ භික්ෂූන් වහන්සේලා උත්තර දෙනවා, බුදුහාමුදුරුවනේ අපි මේ ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවෝ ගැනයි කල්පනා කළේ, කතා කළේ. පොඩි හාමුදුරුවරු ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවන්ට විහිළු කරනවා, කරදර කරනවා. හැබැයි මොන තරම් විහිළු කළත්, මොන තරම් කරදර කරත් ලකුණ්ඨක බද්ධිය හාමුදුරුවෝ පුදුම ඉවසීමකින් බුදුහාමුදුරුවනේ වැඩ ඉන්නේ. ඒක මහ පුදුමයක්. ඒ ගැනයි අපි මේ කතා කළේ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරනවා,
සේලෝ යත්හා ඒක ඝනෝ වාතේන න සමීරති එවං නින්දා පසංසාසු න සමිජ්ජන්ති පණ්ඩිතා. ඒක ඝන පර්වතයක්. ඒක ඝන කියලා කියන්නේ බොල් නැති ශක්තිමත්. සමහර පර්වත තියෙනවා පින්වත්නි ලොකුවට තිබුණට බොල් පොඩ්ඩක් හරි හෙලවුණොත් මුළු කන්දම මුළු පර්වතයේම කඩා හැලෙනවා. එහෙම බොල් පර්වතයක් නෙවෙයි ඒක ඝන බොහොම ශක්තිමත් පර්වතයක්. වාතේන න සමීරති සතර දිසාවෙන් මොනතරම් දරුණු හුළඟක් හමාගෙන ආවත් ඒ හුළඟ ඉදිරියේ ඒක ඝන පර්වතය හෙලවෙන්නේ නැහැ. බිඳින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ එවං නින්දා පසංසාසු නසමිජ්ජන්ති පණ්ඩිතා. කෙලෙස් ප්‍රහීන කළ පණ්ඩිත උතුමන් නින්දා ප්‍රශංසා ආදී අටලෝ දහම ඉදිරියේදී කම්පා කරවන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැහැ. උන්වහන්සේලා කම්පා වෙන්නේ නැහැ. ලාභය ඉදිරියේ අලාභය ඉදිරියේ යසස ඉදිරියේ අයස ඉදිරියේ නින්දා ඉදිරියේ ප්‍රශංසා ඉදිරියේ සැපය ඉදිරියේ දුක ඉදිරියේ ඒ අවස්ථාවලදී උඩඟු වීමක් හෝ ඒ අවස්ථාවලදී දුකටපත් වීමක් හෝ කිසිසේත්ම රහතන් වහන්සේ නමක් පත් වෙන්නේ නැහැ. උන්වහන්සේලා නිකෙලෙස් කෙලෙස් සම්පූර්ණයෙන්ම සිඳ බිඳ දමලා තියෙන නිසා ඒවා හැම දෙයක්ම උපාදානය කර ගැනීමකින් තොරව එය බාර ගන්නවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අටලෝ දහමින් කම්පිත නොවි ඉන්න නම් මේ කෙලෙස් ප්‍රහීන කිරීම අත්‍යවශ්‍යයි. අපි දන්නවා පින්වත්නි විවිධ අවස්ථාවලදී තම තමන්ගේ ජීවිත ගමනේදී ලාභ ලැබෙන අවස්ථා තියෙනවා, අලාභ ලැබෙන අවස්ථා තියෙනවා, ඒ වගේම ප්‍රසිද්ධිය ලැබෙන අවස්ථා තියෙනවා, ප්‍රසිද්ධිය නැති වෙලා යන අවස්ථා එනවා. ඒ වගේම විවිධ පුද්ගලයෝ නිඳා කරනවා, තවත් වෙලාවල් වලදී ප්‍රශංසා කරනවා, සමහර කාලවලදී සැප ලැබෙනවා, තවත් සමහර කාලවලදී දුක් ලැබෙනවා. මේවා ඉදිරියේදී කම්පා වෙන්නේ නැතුව අඩුම ගානේ යම්කිසි පාලනයකටවත් පත් වෙලා ඉන්න නම් අපි අපේ හිත පිරිසිදු කරගෙන මේ ස්වභාවයන් පිළිබඳව හඳුනගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ලකුණ්ඨක භද්දිය මහරහතන් වහන්සේගේ චරිතය ආදර්ශයට ගන්න ඕන. උන්වහන්සේ කළ යුතු කාර්ය සම්පූර්ණත්වයට පත් කළ නිසා කිසිසේත්ම අටලෝ දහමින් කම්පා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ යුතු කාර්ය පිළිබඳව. ඒ තමයි පින්වත්නි සසරෙන් එතර වෙන්න, නිවන සලසා ගන්න විදර්ශනාව ප්‍රගුණ කරන්න. ඒ විදසුන් වැඩිම තමයි අප විසින් කළ යුතුම කාර්ය බවට පත් වෙන්නේ. ඒ විදර්ශනාව ප්‍රගුණ කිරීමෙන් අපට පුළුවන්කම ලැබෙනවා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්න. අන්න ඒ මාර්ගඵල අවබෝධ කරගත් උත්තමයාණන් වහන්සේ තමයි සියලු කටයුතු සම්පූර්ණත්වයට පත් කළ උත්තමේ බවට පත් වෙන්නේ. ඉන් මෙහා ඉන්න හැමෝම කෙලෙස් සහිත පෘථග්ජනයෝ. ඒ පෘථග්ජනයෝ විවිධ අවස්ථාවලදී විවිධ හේතුන් නිසා දුකටපත් වීම, උඩඟු වීම, රාග ద్వේෂ මෝහ මාන්න මදය, ඊර්ෂියා, වෛරය, තරහව, පලිගැනීම වගේ නරක නපුරු සිතුවිලි ඔස්සේ ගමන් කරනවා. ඒ නිසා තමයි කෙලෙස් ප්‍රහීන කරන්න වෑයම් කරන්න කියලා බුදුහාමුදුරු පෙන්වුවේ. උන්වහන්සේලා ඇස් වලින්, ඒ වගේම කන් වලින් අපි වගේම මේ අරමුණු ගන්නවා. එනමුත් ඒ ගන්න අරමුණු උපාදානය කරගන්නේ නැහැ. උපාදාන කියන්නේ තදින් ගන්නවා කියන එක. ආදාන ගැනීම, උපාදාන තදින් ගැනීම. එතකොට උපාදාන කියලා, තදින් ගැනීම කියලා හඳුන්වන්නේ මොකද්ද? ඇස් දෙකට රූපයක් දැක්කොතින් ඒ දකින රූපය එක්කෝ කැමැති රූපයක් නම් ඇලීම් වශයෙන් ග්‍රහණය කරනවා, අකමැති රූපයක් නම් ගැටීම් වශයෙන් ග්‍රහණය කරනවා. ඕක තමයි කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ස්වභාවය. හැබැයි කෙලෙස් සිඳ බිඳ දැමූ උතුමන් වහන්සේ නමක් ඇස් දෙකෙන් රූප දකිනවා, ඇස් දෙකෙන් රූප ගන්නවා. එනමුත් ඒ ගන්න රූපය ඔස්සේ ඇලීමක් හෝ
ගැටීමක් ඇති කරගන්නේ නැහැ. කනෙන් ඇහෙන ශබ්ද අහනවා. හැබැයි ඒ ඇහෙන අහන ශබ්දය මූලික කරගෙන ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නේ නැහැ. අන්න එතන තමයි සැනසීම. අන්න ඒ දක්වාම අපි වෑයම් කරන්න ඕන, වීරය කරන්න ඕන. අන්න ඒ දේ සම්පූර්ණත්වයට පත් කළා කියලා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කළ ධර්ම මාර්ගය අනුගමනය කළා කියන එකයි. කතං කරණීයං, කළ යුතු දේ කිරීමයි. වෙන කරන්න දෙයක් එතන ඇත්තේ නැහැ. කෙලෙස් ප්‍රහීන කළාට පස්සේ එතනින් එහාට කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ කෙනා සසර ගමන සම්පූර්ණයෙන්ම නවත්තපු, සසරින් දිනපු කෙනෙක් බවට පත් වෙනවා. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට යනවා පිංගල කොච්ච කියලා බ්‍රාහ්මණ කෙනෙක්. මේ බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුව මුණ ගැහෙන්නට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් විමසනවා. මොකද විමසපු ප්‍රශ්නය? බුදුහාමුදුරුවනේ, මේ රටේ ඉන්නවා ශාස්ත්‍රූවරු. බුදුරජාණන් වහන්සේ වගේම තවත් අදහස් ප්‍රකාශ කරන ශාස්ත්‍රූවරු ඉන්නවා. අපි දන්නවා පින්වත්නි, අහලා තියෙනවා ෂඩ් ශාස්ත්‍රූවරු ගැන. සංජය බෙලට්ටි පුත්ත, අජිත කේසකම්බල, පගුද කච්චායන, නිගණ්ඨනාත පුත්ත වගේ ෂඩ් ශාස්ත්‍රූවරු පිළිබඳව අපි අහලා තියෙනවා. ඒ ශාස්ත්‍රූවරු විවිධ මත ඉදිරිපත් කරනවා. ඒ අයගේ මත පිළිගත්තු අනුගාමිකයොත් එදා ඉඳලා තියෙනවා. ඒ වගේම ඒ ශාස්ත්‍රූවරු ළඟ පැවිදි වෙච්ච ඇත්තොත් ඉඳලා තියෙනවා. ඒ අය ළඟ ඒ විදියට පැවිදි වෙච්ච අය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා පැහැදිලා ගිහිගේ අත්හැරලා සම්බුද්ධ ශාසනය පැවිදි වෙනවා වගේම ගිහි ජීවිතය පිළිබඳව කලකිරිලා නිගණ්ඨනාත පුත්ත ළඟත් පැවිදි වෙච්ච අය ඉන්නවා. ඒ පැවිදි කිරීම කටයුතු වෙනස්. එනමුත් ඒවටත් පැවිද්ද කියලා තමයි කියන්නේ. එතකොට මේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා, බුදුහාමුදුරුවනේ ඔන්න ඔය ෂඩ් ශාස්ත්‍රූවරු ප්‍රකාශ කරනවා ඒ අය රහත් වෙලා බුදු වෙලා කියලා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඒ ශාස්ත්‍රූවරු ධර්මය ඔය කියන විදියට අවබෝධ කරගෙන අවබෝධ කළා කියලා කියනවාද? නැත්තම් අවබෝධ කරගන්නේ නැතුව අවබෝධ කරගත්තා කියලා කියනවාද? නැත්තම් ඒ අය අතරින් කොටසක් අවබෝධ කරගෙනද ඉන්නේ? නැත්තම් කොටසක් අවබෝධ කරගෙන නැත්ද? මේ අය මේ කියන දේවල් ඇත්තද කියලා බුදුහාමුදුරන්ගෙන් විමසනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට පිළිතුරු දෙනවා, බ්‍රාහ්මණතුමනි, ඒ ප්‍රශ්නේ හිම්මම පැත්තකින් තියන්න. ෂඩ් ශාස්ත්‍රවරු අතරේ ඒ අය රහත් වුණා කියනවා, බුදු වුණා කියලා කියනවා, විවිධ දේවල් ප්‍රකාශ කරනවා. එතකොට මේ අහන්නේ මොකද්ද? පිංගල කොච්ච බ්‍රාහ්මණතුමා ඒ කියන විදියට අවබෝධ කරගෙන දේ අය කියන්නේ, අවබෝධ කරගන්නේ නැතුව දේ අය කියන්නේ, නැත්නම් ඒ අය අතරේ පිරිසක් අවබෝධ කරගෙන කියනවාද, අවබෝධ කරගන්න නැතුව තව පිරිසක් කියනවාද? ඒ අයගේ ස්වභාවය පිළිබඳවයි බුදුහාමුදුරුවන්ගෙන් මේ විමසන්නේ. බුදුහාමුදුරු පෙන්නවා ඒ ප්‍රශ්නේ හැමම පැත්තකින් තියන්න. මං ඔබට කාරණාවක් පැහැදිලි කරන්නම්, ඒ අනුව තේරුම් ගන්න. ඒ අනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බොහොම වටින සූත්‍රයක්, චූල සාරෝපම කියලා සූත්‍රයක්. සාර කියලා කියන්නේ පින්වත්නි අරටුවට. එතකොට අරටුවක් උපමා කොට ගනිමින් බුදුහාමුදුරුවෝ කරුණු පැහැදිලි කරපු සූත්‍ර දේශනාවක් තමයි චූල සාරෝපම සූත්‍රය කියලා කියන්නේ. පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාට තමයි බුදුහාමුදුරු මේ දේශනාව සිද්ධ කරන්නේ. බුදුහාමුදුරු උපමාවක් අරගෙන පැහැදිලි කරනවා. මොකක්ද උපමාව? බ්‍රාහ්මණතුමාටයි ප්‍රකාශ කළේ, බ්‍රාහ්මණතුමනි, යම් කිසි පුරුෂයෙකුට ඕන වෙනවා එක්තරා ගහක අරටුවක් යම් කිසි ප්‍රයෝජනයකට. එතකොට මේ පුරුෂයාට ප්‍රයෝජනය පිණිස පවතින්නේ ඒ ගහේ අරටුව. මේ පුරුෂයා මොකද කරන්නේ? මේ ගහ ළඟට යනවා. හැබැයි බ්‍රාහ්මණතුමනි, මේ පුරුෂයාට අරටුව ඕන වුණාට මේ පුරුෂයා ගහේ අරටුව හඳුනන්නේ නැහැ. අපි දන්නවා ගහක් ගැන කල්පනා කළොත් ගහේ තියෙන කොටස්, අතු තියෙනවා, දලු තියෙනවා, කොළ තියෙනවා, පොත්ත තියෙනවා, සුඹුල තියෙනවා, එළය තියෙනවා, අරටුව තියෙනවා, මුල් තියෙනවා. ඔන්න ඔය විදියට ගහේ විවිධ කොටස් තියෙනවා. දැන් මේ පුරුෂයා මොකද කරන්නේ? පුරුෂයාට ඕන වෙනවා ගහේ අරටුව.
අරටුව ගන්න කියලා හිතාගෙන ගහ ළඟට යනවා. හැබැයි මෙයා අරටුව හඳුනන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? අරටුව කියලා හිතාගෙන ගහේ අතු ගහේ දලු අරගෙන යනවා. බුදුහාමුදුරු විමසනවා බ්‍රාහ්මණතුමාගෙන්, බ්‍රාහ්මණතුමනි අරටුව කියලා හිතාගෙන ගහේ අතු දලු අරන් ගියපු මිනිස්සයා, එයා හිතාගෙන ඉන්නේ අතු ගත්තාම කොළ ගත්තාම මේ මං අරන් යන්නේ අරටුවක් කියලා. ඒ පුරුෂයාට අරටුවකින් ගන්න තියෙන ප්‍රයෝජනය අතු අරන් ගියයි කියලා දලු අරන් ගියා කියලා ලබන්න පුළුවන්ද? කිසිසේත්ම ලබන්න බෑ කියලා බ්‍රාහ්මණතුමා උත්තර දෙනවා. අරටුව ගැන දන්න කෙනා ඈත ඉඳලා බලාගෙන කල්පනා කරනවා අර පුරුෂයාට ප්‍රයෝජනීය පිණිස පවතින්නේ අරටුව. හැබැයි මේ මිනිස්සේ අරන් යන්නේ ගහේ අතු දලු. මේ අතු දලු අරන් යන මිනිසයාට මේ අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න පුළුවන් කමක් නැහැ කියලා අරටුව දන්න මිනිස්සු කල්පනා කරනවා. හැබැයි මෙයා අරටුව කියලා හිතලා අරන් යන්නේ අතු දලු. අතු දලු අරන් ගියපු මිනිසයාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න බෑ. ඒ වගේම අරටුව කියලා හිතලා සමහරක් වෙලාවට පොත්ත අරගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් අරටුව කියලා හිතලා එලේ අරගෙන යන්න පුළුවන්. නැත්නම් සුඹුල අරගෙන යන්න පුළුවන්. අරටුව කියලා හිතලා ගහේ වෙන කොටසක් අරන් ගියාට බ්‍රාහ්මණතුමනි ඒ පුරුෂයාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න පුළුවන්ද? ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. යම්කිසි පුරුෂයෙකුට ගහේ අරටුව ඕන නම් ඒ පුරුෂයා ගහේ අරටුව හඳුනනවා නම් අන්න ගහ ළඟට ගිහිල්ලා ඒ පුරුෂයා අතු දලු ගන්නේ නැතුව, පොත්ත ගන්නේ නැතුව, සුඹුල ගන්නේ නැතුව, එලය ගන්නේ නැතුව අරටුවම අරගෙන යනවා. අන්නේ අරටුව අවශ්‍ය පුරුෂයා අරටුව හඳුනගෙන අරටුවම අරගෙන යනවා නම් අන්න ඒ පුරුෂයාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ තමයි බ්‍රාහ්මණතුමනි ගිහිගෙයිහි තිබෙන දුක්ඛිත ස්වභාවය පිළිබඳව වටහාගෙන විවිධ ගිහියන් පැවිදි දිවියට පත් වෙනවා. එතකොට මෙතනදී පැවිදි ජීවිතය කියලා කියන්නේ ඒ කාලේ වෙනකොට ඔය ෂඩ් ශාස්ත්‍රූරු ළඟත් පැවිදි වුණා තමයි. බුදුහාමුදුරු ළඟත් පැවිදි වෙනවා, ඒ ශාස්ත්‍රූරු ළඟ පැවිදි වෙනවා. දැන් නිගණ්ඨාරාමවලත් පැවිදි පින්කම් තිබිලා තියෙනවා. ආජීවකයොත් පැවිදි කරලා තියෙනවා. සමහර වෙලාවට මේ පැවිදි කරන ක්‍රමවේද වෙනස්. සමහර පැවිදි කිරීම කරලා තියෙනවා මේ උරහිස දක්වාම වලක් කපලා වලේ බස්සලා ලොම් උගුල්ලලා තමයි පැවිදි කරන්නේ. ඒ වගේ පැවිදි කිරීම වෙනස් විදියට තිබිලා තියෙනවා. නමුත් ඒ ශාස්ත්‍රූවරු ළඟ පැවිදි වෙලා තියෙන්නේ කුමන අදහසකින්ද? මේ ගිහි ජීවිතයේ තියෙන කටුක බව, නිස්සාර බව තේරුම් අරගෙන සත්‍ය සොයාගෙන යන්න ඕන කියන හැඟීමෙන් තමයි ඒ අය ඔක්කොම ඒ තැන්වල පැවිදි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සසරෙන් එතර වෙන්න ඕන, මේ දුක නැති කරන්න ඕන කියන අදහසින් තමයි මේ හැමෝම ගිහිගේ අත්හැරලා එන්නේ. හැබැයි ආවට පස්සේ ඒ අය විවිධ තැන්වලදී නවතිනවා. සමහර පැවිද්දන්ට දැන් මෙතන බුදුහාඳුරු මේ සූත්‍රයේදී පැවිද්දන් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට සම්බුද්ධ ශාසනය මහාන වෙච්ච ඇත්තන්ටම නෙවෙයි. එතකොට අන් ශාස්ත්‍රවරු ළඟත් පැවිදි වෙච්ච අයත් පැවිද්දන් කියන හැටියට තමයි බුදුහාමුදුරු විග්‍රහ කරන්නේ. සමහර පැවිද්දෝ ඉන්නවා ඒ පැවිද්දන්ට ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනකොට අපි දන්නවා යම් කිසි තැනක ශාස්ත්‍රූවරයෙක් යටතේ පැවිදි වෙනකොට ඒ පැවිදි වෙච්ච කෙනාට ඒ ශාස්ත්‍රූවරයාගේ අනුගාමිකයන් විසින් සලකනවා. දැන් බුදුහාමුදුරුව පිළිබඳව, ධර්මයේ පිළිබඳව, සංඝ රත්නයේ පිළිබඳව සදහැසිත උපදවගෙන සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන භික්ෂූන් වහන්සේලාට බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ පිළිගන්න බෞද්ධයෝ සලකනවා. ඒ වගේම කතෝලික දහම පිළිබඳව ඉගෙනගෙන ඒ පිළිබඳව උවමනාවෙන් පූජකයන් බවට පත්වෙන ඒ අයට කතෝලික ඇත්තෝ හොඳට සලකනවා. ඒ වගේම හින්දු පූජකවරුන්ට හින්දූන් සලකනවා. ඒ විදියට මේ ආගමික නායකයන්ට ඒ ආගම්වල සමාජිකයන්ට ඒ ආගම්වල අනුගාමිකයෝ ඒ සැලකීම සිද්ධ කරනවා. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. ඉතින් බුදුහාමුදුරු පෙන්නනවා මේ පැවිදි වුණාට පස්සේ ඒ ශාස්ත්‍රූවරුන්ගේ අදහස් පිළිගත්තු අනුගාමිකයන් විසින් ඒ අයට ලාභ
ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලබා දෙනවා. සමහර පැවිද්දෝ මොකද හිතන්නේ මේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා මේවා ලැබෙනකොට හිතනවලු මේ පැවිද්දෙන් ගන්න තියෙන උපරිම ප්‍රතිඵලය උපරිම ප්‍රයෝජනය තමයි මම මේ භුක්ති විඳින්නේ. එතකොට දුක නැති කරන්න කියලා එනවා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලබනකොට හිතනවා මෙන්න පැවිද්දෙන් ලබන්න පුළුවන් ඉහළම ලාභය මේකයි. අන්න එහෙම ඉහළම ලාභය කියලා හිතලා මොකද කරන්නේ? ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලබා ගනිමින් එතන නවතිනවා. එතනින් එහාට පියවර තබන්න උනන්දු වෙන්නේ නැහැ. උත්සාහයක් ඇති කරගන්නේ නැහැ. මොකද හේතුව? ඒක තමයි ප්‍රධානම කාර්යය. ඒක තමයි ඒ පැවිද්දෙන් ලබන්න පුළුවන් ඉහළම ලාභය කියලා හිතලා මොකද කරන්නේ? තව තවත් ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පස්සෙම දුවනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනිත් පැවිද්දන්ට මෙච්චර හම්බෙන්නේ මට නම් ලැබෙනවා කියලා උඩඟු වීම ඇති කරගන්නවා. අන්න පැවිදි දිවියකටපත් වෙලා ගිහි ජීවිතයේ තියෙන කටුකකම තේරුම් අරගෙන සත්‍ය සොයාගෙන යන්න ඕන කියලා පැවිදි වෙච්ච පැවිද්දන් අතරේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඉදිරියේ යම්කිසි පැවිද්දෙක් නවතිනවා නම් එතනින් එහාට පියවර තබන්නේ නැත්තම් ඒ භික්ෂුව බුදුහාමුදුරු උපමා කළේ අරටුව ඕන කියලා ගහ ළඟට ගිහිල්ලා අරටුව හඳුනන්නේ නැතුව අරටුව කියලා හිතලා අතු දලු අරන් ගියපු පුරුෂයා වගේ. ඒ කෙනාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තව සමහර පැවිද්දෝ ඉන්නවා ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පිළිබඳව ඒ හැටි කල්පනා කරන්නේ නැහැ. ඒවා ලැබෙනකොට හිතනවා මේ පැවිද්දෙන් ලබන්න තියෙන ඉහළම ලාභය මේ කීර්ති ප්‍රශංසා ලාභ මේවා නෙවෙයි. ඒ අය කල්පනා කරනවා මේ පැවිදි ජීවිතයට මම ආවේ සිල් රකින්න. ඒ පැවිද්දා මොකද කරන්නේ? ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පිළිබඳව ඒ හැටි හිතන්නේ. එයා සීලය ආරක්ෂා කරන්න යොමු වෙනවා. බොහෝ සිල්වත් ජීවිත ගත කරනවා. සීලය උපරිමයෙන් ආරක්ෂා කරනවා. සීලය උපරිමයෙන් ආරක්ෂා කරමින් ඒ කෙනා කල්පනා කරනවා සිල්වතෙක් වුණාම මේ පැවිද්දෙන් ඉහළම ලාභය මම ලැබුවා කියලා. සිල්වත් ජීවිත ගත කරන ගමන් එයා හිතනවා මේ සිල්වත් ජීවිතය තමයි මේ පැවිද්දෙන් ලබන්න පුළුවන් ඉහළම ලාභය. අන්න එහෙම හිතාගෙන මොකද කරන්නේ? සීලයෙන් නවතිනවා. සමහර ඉන්නවා ඒ සිල්වන්තයි, බොහොම සිල්වන්තයි. හැබැයි සීලෙන් එහාට ගිහිල්ලා නැහැ. එතකොට බුදුහාමුදුරු පෙන්නනවා ඒ පැවිද්දත් හරියට අරටුව කියලා හිතාගෙන හරියට පොත්ත අරන් ගියපු කෙනෙක් වගේ. පොත්ත අරන් ගියපු කෙනාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට තවත් සමහර පැවිද්දෝ මොකද කරන්නේ? ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ලැබෙනකොට ඒවා මේ පැවිද්දෙන් ලබන්න පුළුවන් ඉහළම ලාභ කියලා හිතන්නේ නැහැ. මීටත් එහා දෙයක් තියෙන්න ඕන කියලා සීලය ආරක්ෂා කරනවා. සීලය ආරක්ෂා කරමින් එතනින් රැඳී ඉන්නෙත් නෑ. මොකද කරන්නේ? මේ පැවිද්දේ ඉහළම දේ මේ සිල්වත්කම විතරක් නෙවෙයි මම සමාධිය වඩන්න ඕන කියලා මොකද කරන්නේ? සමාධිය ප්‍රගුණ කරනවා. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න මහන්සි ගන්නවා. අන්නේ සමාධිය ප්‍රගුණ කරනකොට චිත්ත ඒකාග්‍රතාවය ප්‍රගුණ කරනකොට ඒ පැවිද්ද හිතනවා මේ පැවිද්දෙන් ලබන්න පුළුවන් ඉහළම තැනටයි මම මේපත් වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට මට කරන්න දෙයක් නෑ කියලා සමාධියෙන් නවතිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමාධියෙන් නවතිනවා නම් ඒ භික්ෂුවත් ඒ පැවිද්දත් හරියට අරටුව කියලා හිතලා හරියට සුඹුල අරන් ගියපු පුරුෂයා වගේ. යාට අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න බෑ. එතකොට මේ පැවිද්දේ අවසාන ප්‍රතිඵලය චිත්ත ඒකාග්‍රතාවය සමාධියත් නෙවෙයි. එතනින් එහාටත් යන්න ඕන. ඊළඟට සමහර පැවිද්දෝ මොකද කරන්නේ? සමාධිය නවතින්නෙත් නැහැ. ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ඒතන රැඳෙන්නෙත් නැහැ. ඊළඟට සීලය ආරක්ෂා කරනවා. සිල්වතෙක් වෙලා එතන රැඳෙන්නෙත් නැහැ. සමාධිය ප්‍රගුණ කරනවා. සමාධිය ප්‍රගුණ කරලා එතන රැඳෙන්නෙත් නැහැ. මෙයා මොකද කරන්නේ? පංච අභිඥා අෂ්ට සමාපත්තිය ආදී තත්ත්ව වලටපත් වෙනවා. රූපාවචර ධාන, අරූපාවචර ධාන මේවා ඇති කරගන්න උනන්දු වෙන උත්සාහවත් වෙනවා. පංචඅභිඥා අෂ්ට සමාපත්තිය ආදී ලබනකොට අන්න ඒ පැවිද්ද හිතනවා පැවිද්දෙක් හැටියට මන් ලබන්න පුළුවන් ඉහළම ලාභය තමයි මේ ලබන්නේ. පංචඅභිඥා අෂ්ට සමාපatti ලැබුණාම මට එතනින් එහාට කරන්න දෙයක් නැහැ. මම උපරිම දේ තමයි මේ ලබන්නේ කියලා සමහර පැවිද්දෝ හිතනවා. අන්න එහෙම හිතන පැවිද්දත් බ්‍රාහ්මණ තුමනි
දැන් මේ පිංගල කොච්ච බ්‍රාහ්මණතුමාන්ටනේ බුදුහාඳුරු පෙන්නන්නේ. අන්න ඒ විදියට පංචඅභිඥාෂ්ට සමාපatti ලබනකොට මම මේ පැවිද්දෙන් ඉහළටම ලබන්න පුළුවන් ඉහළම දේ ලබලා ඉන්නේ කියලා හිතනවා නම් යම් කිසි පැවිද්දෙක් ඒකෙනත් හරියට බ්‍රාහ්මණතුමනි අරටුව කියලා හිතලා එලේ අරන් ගියපු කෙනෙක් වගේ. එයාත් අරටුව අරගෙන ගියපු කෙනෙක් නෙවෙයි. අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජන ඒ කෙනාට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද අරන් ගිහිල්ලා තියෙන්නේ අරටුව කියලා හිතලා වෙන එකක්. දැන් හොඳම උදාහරණය තමයි දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරුවෝ කියලා කියන්නේ පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභියෙක්. එතකොට පංච අභිඥා අෂ්ට සමාපatti ලබා ගන්නකොට දේවදත්ත හාමුදුරුවෝ මොකද්ද කල්පනා කළේ? දැන් මම බුදුන් හා සමානයි. මේ පැවිද්දෙන් ලබන්න පුළුවන් ඉහළම ලාභය තමයි මම මේ ලබලා තියෙන්නේ. දැන් බුදුහාමුදුරුවොත් එකයි මමත් එකයි අපි දෙන්නම එකම මට්ටමේ මමත් බුදු කෙනෙක් කියලා හිතන්න පටන් ගත්තා. අන්තිමේදී මොකද උනේ? පංචඅභිඥා තිබුණත් අෂ්ට සමාපatti තිබුණත් ගමන අවසන් වෙලා නැහැ. දේවදත්ත හාමුදුරුවෝ අවසන් කියලා හිතාගෙන හිටියට අවසන් වෙලා නැහැ. හරියට අර අරටුව ගන්න ඕන කියලා ගහ ළඟට ගිහිල්ලා අරටුව හඳුනන්නේ නැතුව එලේ අරන් ගියා වගේ. අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න බෑ. මොකද අරන් ගිහිල්ලා තියෙන අරටුව නෙවෙයි. පංචඅභිඥා අෂ්ට සමාපatti ලැබුවා තමයි. ලැබුවට ගමන අවසන් කරලා නැහැ. ඒ නිසා තමයි දේවදත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නැති කරලා බුදු වෙන්න කල්පනා කළා. අන්තිමේදී මොකද්ද උනේ? පංච අභිඥා අෂ්ට සමාපatti ලැබිලත් ආනන්තරීය පාප කර්මයක් කරලා මහා දුකකට උරුමකම් කිව්වා. අදටත් දුක් විඳිනවා. ඒ තරම් බරපතල අකුසල කර්මයක් කරගත්තා. එතකොට බලන්න පින්වත්නි, දේවදත්ත හාමුදුරන්ට වැරදුනේ ඇයි? අර පංච අභිඥා අෂ්ට සමාපatti ලබනකොට හිතුවා මේ පැවිද්දේ ඉහළම තැන මේකයි, මෙතනින් එහාට කරන්න දෙයක් නැහැ, සියල්ල මං සම්පූර්ණ කරලා ඉන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා යම්කිසි පැවිද්දෙක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරනවා නම් අන්නේ විදර්ශනාව ප්‍රගුණ කරන භික්ෂුව, අන්නේ විදර්ශනාවට හිත් යොමු කරන භික්ෂුව තණ්හාව දුරු කරනවා. තණ්හාව දුරු කළ උතුමෙක් තමයි හරියටම අරටුව ගත්ත කෙනා බවට පත් වෙන්නේ. ඒ කෙනා තමයි ධර්මය නිවැරදිව ග්‍රහණය කළා වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නනවා අරටුව ඕන නම් අරටුව කියලා හිතලා අතුදලු අරන් යන මිනිස්සු ඉන්නවා. අතුදලු අරන් ගියාට පින්වත්නි අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්න බෑ. පොත් අරගෙන යනවා අරටුව කියලා හිතලා. අරටුව කියලා හිතලා සුඹුල අරගෙන යනවා. අරටුව කියලා හිතලා එළය අරගෙන යනවා. අරටුව කියලා හිතලා අරටුව හඳුනගන්නේ නැතුව වෙන වෙන දේවල් අරගෙන ගියා කියලා කිසිසේත්ම පින්වත්නි ඒ කෙනා අරටුවෙන් ගන්න තියෙන ප්‍රයෝජනෙ ගන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට විවිධ අය මං රහත් වුණා, මම බුදු වුණා කියලා ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි හරියටම අරටුව ගත්තද නැත්නම් අරටුව කියලා හිතලා අතුදලු අරන් ගියාද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වුවේ අරටුව හඳුනගන්න, අරටුව මරගන්න. ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ අරටුව හරියටම අරගත්තා. විදර්ශනාව ප්‍රගුණ කළා. ඒ විදර්ශනාව ප්‍රගුණ කිරීමෙන් සියලු දුක් නැති කරලා ලකුණ්ඨක බද්දිය හාමුදුරුවන්ට සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ ඇසල පුරපසළොස්වක පොහෝදා ලකුණ්ඨක බද්දිය රහතන් වහන්සේගේ චරිතය ආදර්ශයට අරගෙන බලන්න, අර ගණිකාව දට්ටික පෙන්නලා විරිත්තනකොට අපි එහෙමනම් රණ්ඩු වෙලා බැනලා ගහගෙන මරාගෙන මහ විනාශයක් සිද්ධ කරගන්නේ. ඒ විරිත්තපු එකත් ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ යහපතට හරවගත්තා. දට්ටික බලලා අට්ටික සංඥාව කායගතා සතිය ප්‍රගුණ කළා. ඒ කායගතා සතිය ප්‍රගුණ කිරීමෙන් අනාගාමී ඵලයටපත් වුණා. ඉන් අනතුරුව සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙසූ ධර්මයේ ශ්‍රවණය කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයටපත් වුණා. පින්වත්නි, අන්නේ රහත් ඵලයටපත් වෙනකන්, කෙලෙස් ප්‍රහීන කරනකන් අපි ඒ සඳහා උනන්දුව, වීරය ශක්තිමත්ව පවත්වා ගන්නට ඕන. ඉතින් ඒ නිසා තම තමන්ගේ දිවි ගමන සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා මේ ඇසලපුන් පොහෝදා ඔබ වෙත ගෙන එන මේ උතුම් ධර්ම දේශනාව
ඔබට රටට ලොවට යහපත පිණිසම පවතිවා. සසර දුකින් එතරව කාටත් උතුම් ධර්මාවබෝධය සලසා ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ඩුබායිහි සේවයේ නියුතු එල්.ඩී. දයානි මහත්මිය. ඉතින් එතුමිය බලාපොරොත්තු වන අයුරින් ධර්ම ශ්‍රවණය කරලා ධර්ම දානමය පින්කම සිද්ධ කරලා අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් රාජාංගනයේ යාය 7 සාලිය වැව හන්දිය ලිපිනේ පදිංචි සඳුනි එරන්දිමා දියණියගේ ජූලි 23 වන දිනට යෙදෙන 21 වන ජන්මදිනය නිමිති කරගෙන එතුමියට ඒ දියණියට දෙවියන්ගේ ධාර්මික රැකවරණය සැලසේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් කොයිකාටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. ඒ අයගේ කරන කියන අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු දියුණුවෙන් තියුණුවටපත් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින පුංචි නෝන ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඒ වගේම රන්දිකා දයානි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් සමීර කැලුම් නිශ්ශංක පුතුණුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටමත් තුන්රුවනේ ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ගේ රැකවරණය සැලසේවා. ඒ වගේම කුවේට්ටි සේවයේ නියුතු නිලන්ති සහෝදරියටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම නිරතුරුවම දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේම නිරතුරුවම දම් දෙසුම් ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දෙන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කොට ඇති කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැමෝටම දෙවියන්ගේ ධාර්මික රැකවරණයත්පත් වේවා. දෙවියොත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් දෙමු. ittavataච amhehi සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච amhehi සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ittavataච amhehi සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වගේම අද දායකත්වයේ දරන ඩුබායිහි සේවයේ නියුතු එල්.ඩී. දයානි මහත්මිය නමින් ජන්මාන්තරගත වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න ආදරණීය සයිමන් දයාබර පියාණන්ට කිරියම්ම ඇතුළු මිය පරලෝ සැපස් සියලුම ඥාති හිතයිශීන්ට මෙපින් අනුමෝදන් වේවා. ඒ අයගේ භව ගමන් සුවපත් කරගනිත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි මියගේ ඥාතීන්ටත් පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මෙහෙමාකාරයකින්ම රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ධර්ම කසනීප තත්වයේ සිටින සඳුනි එරන්දිමා දියණියටත් ඔබ අප සියලු දෙනාටමත් නිදුක් බව නිරෝග බව මෙලොව සුව පරලොව සුව ප්‍රාර්ථනානුකූලව උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ රාජාංගනය යාය 7 සාලිය වැව හන්දිය ලිපිනේ පදිංචි සඳුනි එරන්දිමා දියණියගේ ජුලි මාස 23 වන දිනට යෙදෙන්නා වූ 21 වන ජන්මදිනය නිමිත්තෙන් ඇයට සෙත් පතා
ලක්වැසි ලෝවැසි සැම හිතසුව පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඩුබායිහි සේවයේ නියුතු LD දයානි මහත්මියයි. එතුමියගේ සියලු සත් ප්‍රාර්ථනාවන් සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් ඉෂ්ට සිද්ධ වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.